අද මම කරන රචනාව තමයි අද මම කරන රචනාව තමයි essay on environmental pollution. Environmental pollution කියන්නේ මොකක්ද? අපි අපිට තියෙන පරිසරය දූෂණය කරන එක ගැන. අපි අපිට තියෙන පරිසරය විනාශ කරන එක ගැන තමයි අද අපි කරන්නේ. හරි අවුලක් නැහැ. PDF එක හම්බුනේ නැති අයට මම දෙන්න. PDF එක ගන්න. ඒ වගේම දැන් ඉගෙන ගන්න මම ලියන PDF එකක් දෙන්න ඔයාට. මේ PDF එකත් ඔයාලට ගන්න පුළුවන්. ගැටලුවක් කරගන්න එපා. අපි බලමු මේක අපි Word එකට අරගෙන අනේ මේ ටික බලමු කොහොමද රචනාව අපිට ලියන්න කියන්නේ කියලා බලමු මුලින්ම. හරි. ඔන්න බලන්න. essay on environmental pollution. environmental. දැන් මේ බලන්න මේක උච්චාරණය කරන විදිය අපිට හදාගෙන නිකන් උච්චාරණය කරන අපි ආතල් එකට මෙහෙම ගන්නවා. එහෙම නෙවෙයි කරන්නේ. environmental. අර business වගේ. business කියන එක business කියලා පාඩම් කරගන්න පුළුවන්. environmental. බලන්න environmental environment. අපුරු පාඩම් කරන්න ලේසියට මම මේ කියන්නේ. හරි. environmental pollution එක. හරිද? මේක මම කලින් කරලා තියෙනවා නම් අවුලක් නැහැ. මේකට ඉගෙන ගන්න, තාන්නම මතක් කරගන්න. හැබැයි මේම රචනා කොච්චර කරත් වැඩක් නැහැ. Tamanට තනියම ලියන්න බෑ. හරි. කරපුවා. ඒ කියන්නේ මේක ආයේ ලියන්න ප්‍රැක්ටිස් කරන්න. දැන් අපි ළඟත් නැහැනේ. ළඟ හිටියත් කොහොමත් ඉතින් එකම ප්‍රතිඵලය තමයි. අපිට ලිව්වේ නැතොත් තනියම ලියන්න උත්සාහ කරේ නැතොත් වැඩක් නැහැ. හරි. සමහර කී පොයින්ට්ස් එහෙම මම අර කොරෝනා ඔන්ලයින් එකේ එහෙම නැවතත් කරේ. ඒක අත්‍යවශ්‍යම දෙයක්. මම වීඩියෝ එකක් දුන්නේ ඒකයි. කියන්න බෑනේ කාලකන්නිකමට ඒක ආවොත් එහෙම ඒකවත් ලියා ගන්න බැරි වුණොත් අපරාධයක් නේ. අපරාධය අපිට ලෑස්ති වෙන්න තිබුණා. අයියෝ අපි මෝඩ වැඩක් කරගත්තේ කියලා හිතුනොත් එහෙම අර සර්කාරය ඒකවත් දුන්නේ නැහනේ අපිට. එහෙම කියලා කියන වචනේ කිව්වොත් එහෙම හිතට දැනෙන්න පුළුවන්. අන්න ඒකයි මම එහෙම දුන්නේ. 100% කියන්න බෑ මේ ඔන්ලයින් එකේ මෙලෝ මලදානයක් නැති මේකක් එන්නත් පුළුවන්. නමුත් බොහෝ දුරට එහෙම දාන්නේ අර ආශ්‍රයෙන් තමයි එන්නේ. යමක් ලියන්න අපිට. එන්න පුළුවන් ආවොත් එන්නේ කොරෝනා ඔන්ලයින් එකෝ ටෙක්නොලොජි පැත්ත නැත්තම් පාරිසරය පැත්තේ සමානවට තේරෙන්නේ නැහැ රචනාව කාවට පස්සේ අර Taman දන්න දේ කරකවල ලියන්න. අපි හිතමු අපි පාඩම් කරන් යන්නේ ඔන්ලයින් এডুকেෂන් එක කියලා. අපිට එන්නේ ටෙක්නොලොජි එක ලියන්න පුළුවන්. ඔන්ලයින් এডুকেෂන් එකෙන් ටෙක්නොලොජි එක ලියන්න පුළුවන්. පොඩ්ඩක් මාතෘකාව වෙනස් කරන්න තියෙනවා. හරි. පරිසරය දූෂණය කරන එක ගැන පාඩම් කරන්න කියලා ඩෙන්ගු ගැන එනවා අපිට. අනිවාර්යෙන්ම ඒක ඩෙන්ගු ගැන ලියන්නත් පුළුවන්. මොලයක් තියෙනවා. ඩෙන්ගු ගැන ලියන්නත් පුළුවන් මොලයක් තියෙනවනේ. ඒකයි අපි ආ රචනා පහක් ප්‍රධාන වශයෙන් ටාගට් කරන්නේ. ඒ ටික වුණොත් එයාට එන ඕනම රචනාවක් ලියන්න පුළුවන් මට්ටම තමයි අපි හදන්නේ. හරි. එහෙම නැත්නම් මම මේ සරස්වති, ඝන දෙයියෝ, පත්තිනි මෑණියෝ, වලගම්බා රජුරෝ, කලු කුමාර දේවතාවුන් වහන්සේ ඒ වගේ මට රචනා දෙන්න බෑ. ඒවා බොරු කතා. හරි. එන දෙයකට ලියන්න ලෑස්ති වෙන එක තමයි ගොඩක්ම හොඳ. ඉතින් ඔය ළමයින්ට බොරු කියලා ළමයි මේ අපි හරියට පේපරේ දෙනවා. අපි පේපරේ අනික අර ඒගොල්ලෝ පේපරේ ඒගොල්ලොට ඩිපාර්ට්මන්ට් එකෙන් පේපරේ දීලා එහෙම හැදෙන සමහර ගුරුවරු අපි ළඟට එන්න අපි හරියට පේපරේ වාට කොපි පේස්ට් කරලා දෙනවා. එහෙම කරන්න බෑ කාටවත්. හරි.
ඒක නිසා එහෙම වෙන්නේ නැහැ. අපි සූදානම් වෙන්න ඕන ලියන්න, කියවන්න, රයිටින් ස්කිල් එක හොඳට තියෙන්න ඕන. ඡේදයක් කියව ගන්න පුළුවන් වෙන්න ඕන. කරුණු ගොනු කර ගන්න පුළුවන් වෙන්න ඕන. රචනාවල් ලියනකොට රචනාව කොටස් වලට අපි මුලින්ම බෙදෙන්න ඕන. දැන් මේක එන්වයරන්මන්ටල් පොලියුෂන් පරිසර දූෂණය පිළිබඳව ඔයාලට දැන් බලන්න රචනා බෙදෙන විදිය කොටස් වලට. අපි බෙදාගත්තොත් හරි. දැන් ගොඩක් අයට ලියන්න බෑනේ. ඉතින් රචනා දුන්නට පස්සේ බල ලියන්න බලන්න. මගේ වීඩියෝස් බලන්න ගොඩක් ඒවා. මම වීඩියෝ දීලා තියෙනවනේ. පුළුවන් තරම් YouTube channel එකට ගිහිල්ලා ඒ chance එක මම ආඩ දීලා තියෙනවා. හරි. ඒ වීඩියෝස් නිතරම බලන්න. පුළුවන් තරම් රචනාව කියලා එක ඡේදයක් දවසට ලියන්න බලන්න. එහෙම නැත්නම් අසාර්ථකයි. සමහර ළමයි ඉන්නේ එහෙම කරනවා. මට සමහර වෙනවා ලියනවා රයිට්. ඒගොල්ලෝ ඒ මාර විදිහට ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. එහෙම අයත් ඉන්නවා මේ පන්තියේ. හරි. එසේ තව ඉස්සරහට තියෙන රචනා කීපයක් කරන්න තියෙනවා. මේක ප්‍රැක්ටිස් වෙන්න හැමෝම මට මේ ඉවර වුණාට පස්සේ කොවිඩ් එක ලියලා ඉවන්න තනියම. ඔන්ලයින් এডুকেෂන් එක තනියම ලියලා ඉවන්න. එන්වයරන්මන්ටල් පොලියුෂන් එක තනියම ලියලා ඉවන්න. තනියම ලියන්න බැරි නම් වැඩක් නැහැ. ඒ කියන්නේ මම 1 බිලියන 84000 මේ පන්තිය කරලා තිබුණා. ඒ කියන්නේ 1 බිලියන 84000 වාරයක් මේ පන්තිය කරලා තිබුණාත් ඔයාට ලියන්න බැරි නම් වැඩක් නැහැ. ඔයාට සිද්ධ වෙනවා තව අවුරුදු බිලියනයක් ලියලා ප්‍රැක්ටිස් වෙන්න. රයිට්. ඒක නිසා ඒක මතක තියාගන්න. අද ඉඳන්ම ලියන්න පටන් ගන්න. ලියන්න නැත්නම් සෝරි. මට කියන්න දෙන්න I feel sorry කියලා. I feel sorry. ඇයි ලියන්න නැතුව කවදාවත් විභාග ගොඩ දාගන්න. විභාග වල අනිවාර්ය දෙයක් තමයි ලිවීම. පේපර්ස් කිරීම, රචනා ලිවීම. හරි. ඒක නිසා උපාධියක් කරන කෙනෙක් විදිහට උපාධිධාරීන් මෙතන හැමෝම ඉන්නේ. උපාධියක් කරන කෙනෙක් විදිහට මුලින්ම ඇකඩමික් ෆෑඩයි පොතයි ගන්න, පෑන ගන්න, පැන්සල ගන්න, අතින් අතට හුරු කර ඇඟිලි හරහා තමයි ඉංග්‍රීසි හදා ගන්න පුළුවන් මූලික දේ. ඒක තමයි කතාවට යන්නේ. ඒක අනිවාර්යයි. ඒකට නම් ලියන්න නම් වචන ඕන අනිවාර්යෙන්ම. වචන නැත්තම් වැඩක් නැහැ. පොලියුෂන් කියන එකවත් දන්නේ නැත්තම් වැඩක් නැහැ. land pollution, water pollution, air pollution පොඩි කාලේ ඉගෙන ගන්න ඕනේ. ගොඩබිම දූෂණය කිරීම, පරිසරය දූෂණය කිරීම, air pollution, the air pollution, වාත දූෂණය, water pollution, ජල දූෂණය. අපිට දූෂණ කීපයක් තියෙනවා. රේප් කරන එක නෙවෙයි. දූෂණය කිව්වන් පස්සේ වාට මතක් වෙන්නේ අර දූෂණය කරන එක. පරිසරයක් දූෂණය කරනවා කියලා කියන්නේ දූෂණය කරනවා කියන එකේ විවිධ අර්ථකථනයන් තියෙනවා. අපහරණය කරනවා, අපවිත්‍ර කරනවා, ගස් කොළන් කපලා දාලා පරිසරය කියන දේ විනාශ කළා දාන සීන් එක තියෙන. අපි බලමු මෙතන. මෙන්න මේවා තමයි මෙහෙම you may include the following. මෙන්න මේ ටික ඔයා ඉන්ක්ලූඩ් කරන්න ඕන රචනාවට. ඒක සමහර දෙන්නත් පුළුවන්. නැත්නම් අපි මේ වගේ බෙදා ගන්න ඕන. අපිට කෙලින්ම මේ වගේ ටොපික් එක දුන්නොත් අපිට මොලේ තියෙන්න ඕන බෙදා ගන්න, ඩිවයිඩ් කරන, ක්ලාසිෆයිඩ් කරනවා කියන්නේ ක්ලාසිෆිකේෂන් එකක් කරන්න ඕන. දැන් දීලා තියෙන නිසා බලමු මොනවද කියලා. you may include the following. මෙන්න මේ ටික කරන්න ඕන. එක a description of the environment. දැන් කොවිඩ් නම් කොවිඩ් කියන description එකක් ඔයා දෙන්න ඕන ප්‍රධාන මාතෘකාව. description හැදෙන විදිය මම පෙන්නන්න. describe කියන්නේ verb එක. describe කියලා කියන්නේ verb එක කියන්නේ මෙතනින් කියන්නේ පැහැදිලි කරනවා, විස්තර කරනවා. description කියන්නේ පැහැදිලි කිරීම. පරිසරය ගැන පැහැදිලි කිරීමක් මුලින්ම දාන්න. මොකද පරිසරය කියන්නේ මොකක්ද? පරිසරය කියන ලොහුඩින්ම කියනවා නම් මොකක්ද ආශ්‍රය කරගෙන පරිසරය තියෙන්නේ? පරිසරය කියන්නේ මොකක්ද කියන එක අර්ථකථනයක් දෙන්න. එච්චරයි. හරි. පරිසරය ගැන හැඳින්වීමක්. very good. thank you සුජානි. අපිට එවනවා ඔයා. පරිසරය ගැන හැඳින්වීමක් තමයි පළවෙනියෙන්ම දෙන්න ඕනේ. ඉතින් පරිසරය ගැන විතරක් නෙවෙයි
එන මාතෘකාව ගැන හැඳින්වීමක් දෙන්න ඔන්ලයින් එඩියුකේෂන් එක. එහෙනම් මොකක්ද ඔන්ලයින් එඩියුකේෂන් එක ඇතුලේ මොන මාර්ගයෙන්ද කියලා ඒකට ප්‍රවේශයක් ගන්න. හරි. ඔන්ලයින් එක කරලියට ආවනේ මොකක් හේතු කරගෙන දාන්න. අන්න ඒක ගන්න. පරිසරය ගැන හැඳින්වීම ඩිස්ක්‍රිප්ෂන් එක. මේක නාම පදයක් මේ. ඒ කියන්නේ TIO ඉන් තියෙන නාම පදයන්නේ. right. environment. ඊළඟ එක. the ways the environment is getting polluted. පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් මොකද්ද waste කියන්නේ? waste කියන්නේ මාර්ග. ඔව්. පරිසරයේ දූෂණය වන මාර්ග මොනවද? පරිසරය දූෂණය වෙන මාර්ග මොනවද? the ways the environmental getting pollution. get pollution කියන එක get එක දාලා අර වාක්‍යය සමේත verb එකක් කරන්නේ. දැන් අපි හිතුව මෙහෙම අපි adjective එකක් කියන late කියලා. මේක adjective එක. මේක verb එකක් බවට හදන්න පුළුවන්. කොහොමද හදන්නේ? get late. අර ready කියන adjective එක මේක සූදානම් කියන කෙනෙක් ready කියන adjective එක. ඔව් adjective මේ adjective එක verb එකක් කරන්න පුළුවන් මොකද්ද? මොකද කරන්නේ? get ready. get ready. සූදානම් වෙනවා. හරි? සූදානම් වෙනවා. එහෙනම් the ways of environment getting polluted. environment එක දූෂණය වෙන ආකාර මොනවාද? හරි ඔන්න දැන් ක්‍රමානුකූලව මෙහෙම ක්ලාසිෆයිඩ් කරගත්තාම අවුල. right. ඔව්. ඊට පස්සේ තියෙනවා impact of environmental pollution. පරිසර දූෂණයේ බලපෑම මොනවාද? impact of the environmental pollution. impact of the environmental pollution. පරිසර දූෂණයේ බලපෑම් මොනවාද? හරි. පරිසර දූෂණයේ impact මොනවද? impact කියන එකේ meaning මොනවද තියෙන්නේ බලන්න. සිංහල meaning එක මොකද impact කියන එකේ? දැන් අපි කියන effect වෙනවා කියනවා. මෙතන impact කියන්නේ මොකද්ද? impact කියන්නේ එකක් තමයි බලපෑම. impact කියලා කියන්නේ බලපෑම නේ. එකතු කරගන්න මේ වචනේ. ඔගේ වචන බැංකුවට එකතු කරගන්න. ඔව් ඔව් හෂනි. බලපෑම අන්න හරි. impact කියන්නේ බලපෑම. හරිනේ. ඒ කියන්නේ මේ කෙනෙක් අපිට බලපෑමක් කරන එකද? impact එක බලපෑම එකෙන් සිදුවන හානිය impact of the environmental pollution. පාරිසරික දූෂණයේ බලපෑම. උදාහරණයක් ගත්තොත් පොලිතින් අපි දානවා පොලිතින් අවුරුදු 400ක් තියෙනවා දැන් ඒව තානම්. නමුත් ඉස්සර අපි පොලිතින් දැම්මා ඒව දැම්ම පරිසරයට දාපු එක තාම තියෙනවා. ඒ කාලේ පරිසරයට අපි පොඩි කාලේ දාපුවා තාම නැද්ද? තාම ඉතින් නොතිබෙන්න විදියක් නැහැ නේ අපිට අවුරුදු 400ක් උන්නේ නැහැ. අවුරුදු ගණනක් තියෙනවා. 400ක් 500ක් තියෙනවා තිරන්න නැති. අන්න බලපෑම් පස අවුල්ලනවා. බලමු මම මේ ලාවට එකක් කිව්වේ. අන්න හරි පරිසර දූෂණයේ ඇති පාරිසරික බලපෑම්. තාම අපි කරුණු ටික කියන්නේ නැහැ නේද? ඊළඟ එක ඉවරයිනේ. දැන් මෙන්න ඒ කියන්නේ මෙන්න මේ කරුණු යටතේ කියන්නේ කියලා කියන්නේ. The ways of control the environmental pollution. පරිසර දූෂණය කොහොමද the ways of control
कंट्रोल කියන මාර්ගය මොනවද? පාරිසරික දූෂණය වළක්වන මාර්ග මොනවද? The ways of control the environmental pollution. The ways of control the environmental pollution. Environmental pollution එක වළක්වන මාර්ග මොනවද? The ways of control environmental pollution. පාරිසරික දූෂණය පාලනය කරන මාර්ග මොනවද? රිසර දූෂණය කියලා ඇවිල්ලා තියෙන සායන්න ඇවිල්ලා නැහැ. ඔයගේ දේවල් වෙනවා. හරි. පරිසරයේ දූෂණය සිදු කරන මාර්ග මොනවාද? හරි නේද? කො බලන්න ඒ ටික හරිනේ. ඔළුවට දාගත්තද? ඔව්. හරි. අචිත්‍යද අචිත්‍යයෝද මොකද්ද නම්? ආදිත්‍ය. හරියට නම ගහලා මම කියලා තියෙන හැමෝටම ඉස්සරහට ඔයාගේ නම වෙන්නේ නැති. ඒක නම් ඔයාගේ ආචින්. ටග්ගාලා නම වෙනස් කරා. රයිට්. ඒක තමයි මට මේ බලා ගන්න බැරි වුණා මේ හරියට. ඔයාලගේ සාමාන්‍ය තියෙන නම මට දීලා තියෙන නම තමයි දාන්නේ. හරිනේ හැමෝම. එහෙනම් අපි බලමු පළවෙනි ඡේදය අරන් බලමුනේ. ලොකු රචනාවක් නෙවෙයි. පොඩි රචනාවක් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් එකක්. පළවෙනි ඡේදය අරන් බලමු. පළවෙනි ඡේදේ එහෙනම් තියෙන්න ඕන මොකද්ද? Description of the environment. The environment. පරිසරය ගැන ඔන්න පැහැදිලි කිරීමක් තියෙනවා. බලමු පැහැදිලි කිරීම කොහොමද කියලා. දැන් මොකද forest කියන්නේ? forest එක දැන් environmental ගත්තාම පරිසරය. forest එකක් කියනවනේ මොකක්ද කියන්නේ? forest කියන එකේ සිංහල මීනින් එක මට කියන්නේ. මොකක්ද කියන්නේ? එකක් තමයි කැලෑව, වනාන්තරය, නැත්නම් මූකලාන. right? ආරණ්‍ය කියන එක හැදලා තියෙන්නේ තොතනින්. දැන් ඔය සාමින් වහන්සේලා ඉන්නේ ආරණ්‍යෙ තියෙන්නේ. forest. අරණ. රක්ෂිතය හරි ගමන්න රක්ෂිතයක් ගමුකෝ. රක්ෂිත කියන්නේ මෙහෙමයි. ඒවා ඒකේ ඇතුලේ තියෙන ඒවා රක්ෂිත බවට පත් කරලානේ. එහෙම නෙමෙයි. දැන් forest කිව්වහම කැලෑව. ඝන කැලෑව. මූකලාන. ඉතින් මේ සමස්තය ඔක්කොම environment එකට වැටෙනවා. environment එක යටතේ තියෙන්න පුළුවන් ඕනම දෙයක්. හරිනේ? ඒක මතක තියාගන්න. ඔව්. ස්වරූපය. මේ බලන්න. The environment forms a very important aspects of human life. මොකක්ද ඒ කියන්නේ? මොකක්ද මේ forms වෙනවා කියන්නේ? form. The environment forms a very important aspects of human life. Human කියන්නේ කාටද? ඔව්. ස්වරූප. මේ බලන්න human කියනකොට දැන් අපි මොන මානවයෝද? මානවය වර්ග දින homo erectus ලා ඉන්නේ. නියන්තරතාවකාල මානවයෝ. නමුත් අපිට කියන නම කියන්නකො කවුරු හරි. අපිට කියන නම කියන්නේ සාමාන්‍ය මේ යුගයේ ඉන්න අපිට මොකද්ද කියන්නේ මේ අපි කවුද? අපිට කියන්නේ මොකක්ද? human being කියලාද? මනුෂ්‍යයා තමයි
මනුෂ්‍ය හෝමෝ සේපියස් සේපිය හෝමෝ සේපියන්ස් කියලාද අපිට කියන්නේ හෝමෝ සේපියන් ලක්මිය කියලා දෙන හෝමෝ සේපියන් human being වැරදි ඔය human being කියලා තියෙන වැරදි B double E N ගන්න නැහැ ඒක මම ලියන්න පෙන්නන්න homo sapiens sapiens කියලා කියනවා homo sapien මෙහෙමයි homo sapiens ලා හිටියේ අපිට කලින් හරි දැන් human කියන්නේ මනුෂ්‍ය වර්ගයා ඕ රක්ෂිතයා ඔව් human කියන්නේ මානවය මානව කියන සත්තු අයිති වෙන්නේ නැහැ දැන් මේක human being නේ human being මානව වර්ගයක් ඔකට අපිට ගන්න පුළුවන් සමස්ත ජීවි පද්ධතියම living being සමස්ත පද්ධතියට අපි කියනවා living being සමස්ත පද්ධතිය human being living being දැන් මේ අපිට කලින් හිටපු කට්ටිය තමයි homo sapiens මානවය ඒගොල්ලෝගේ කය විශාලයි ඒ කියන්නේ මේ ඇගපතින් ඒගොල්ලෝ ගොඩක් අර 6-7 පොරවල් හරි 6-4 පොරවල් අපි කියන්නේ සාමාන්‍යයෙන් ඇඟපත විශාලයි ඔව් පොඩ්ඩක් ඉන්න මම මේ ගන්නකොට ඒවල තිබ්බ කවුද ඕ සුදානිය වල තියෙන homo sapiens අපි homo erectus ලාද සත්න්නේ අපි homo erectus ලාද අපි කට්ටිය homo erectus ලාද ඉන්නවා මේ අතට homo neanderthal මානවයෝ ඉන්නවා homo erectus ලාත් ඉන්නවා අපිට සාමාන්‍ය කියන්නේ homo sapiens ලා දැන් ලෝක පරිසර සංවිධානය කියනවා ලෝකේ වැඩි හරිය පෘථිවිය විනාශ කරන්න එකට එකතු වෙලා තම විනාශය සකසා ගන්න ජීවීන් කොටසට කියන්නේ homo sapiens කියලා. ඒ කියන්නේ මානව වර්ගයා මිනිස්සු. කවදාවත් සතෙක් ලෝකේ විනාශ වෙන විදිහට වැඩ වෙන්නේ නැහැ. ලෝකේ විනාශ වෙනවා normal දෙයක්. හැබැයි මිනිස්සු එක ඉක්මන් කරගන්න. මිනිස් ක්‍රියාකාරකම් නෙවෙයි. homo sapiens ලගේ කය අඩුයි. ලොකු ඇඟපත මහතක් නැහැ. ඒ අයගේ ඇඟපත ටිකක් පොඩි. ඒ කියන්නේ සාමාන්‍ය මස්සාන තස්ස වඩ්ඩන්ති පඤ්ඤාය තස්ස නවට්ටති. මස්සාන තස්ස වඩ්ඩන්ති කියන්නේ මොකද්ද? මස්සාන තස්ස වඩ්ඩන්ති කියනෝනේ මස්සාන තස්ස වඩ්ඩන්ති පඤ්ඤාය තස්ස නවට්ටති ජිම් යනවා මස් වඩනවා මස් ටික උන්ටට දාලා එනවා මොලේ කලදක්වත් නැහැ දැන් බලන්න ඔය චීන කට්ටිය කොරියන් අය මග යන්න පණ නැහැ මුළු ලෝකෙම අල්ල ගන්නවා චීන කට්ටියනේ අපේ මිනිස්සු මාර ප්‍රෞඩ විදියට යන්නේ අපේ සාමාන්‍ය අර ආසියාතික මිනිස්සු මාර ප්‍රෞඩ විදියට තමයි යන්නේ ඒ කියන්නේ එන ලොකුවට මාර තේජාන්විතයි හරිද ඔව් මනස වැඩි නැති මසින් වැඩි ඇති අස්සාන තස්ස වඩ්ඩන්ති ප්‍රඥාය දස්සන වඩ්ඩති කියන්නේ ඒ කියන්නේ අපි හොඳට මාර විරාජමානව ගිහින් ණය ගන්න. අර චීන කට්ටිය මග යන්න පණ නැතුව
නිකන් අංග විකල වගේ වෙලා ඇස් කිලිල වගේ එන්නේ ඇවිල්ලා ඒගොල්ලෝ ණය දීලා අපේ වගේ රටවල් අල්ල ගන්නවා හිමිට. මුකුත් ශබ්ද දාන්නේ නැහැ, කෑ ගහන්නේ නැහැ. ඇඟට පපුවට මෙහෙම තට්ටු කරගන්නේ නැහැ. හරි? ඒක ඇවිල්ලා හෝමෝ සේපියන්ස් සේපියන්ස් මානව වර්ගයගේ තියෙන විශේෂිත ලක්ෂණයක්. ඒගොල්ලෝ උදේට කාලා රොකට් එකක් හදනවා හවසට හඳට යනවා. 2033 දී අංගහරු ලෝකෙට නිකන් වතුර අරන් ගිහලා එහෙ නිකන් ලෑන්ඩ් එකක් හදාගන්න උත්සාහ කරනවා හෝමෝ සේපියන්ස්ලා. හරි? අර හෝමෝ සේපියන්ස් සේපියන්ස් මානවයෝ. හෝමෝ සේපියන්ස්ලා කරන්නේ කාලා ඇඟ වර්ධනය කරගෙන බුද්ධියගෙන තම වර්ගයා උසස් කියලා හිතාගෙන පම්පෝරි ගහගෙන ඒගොල්ලෝ නිකන් අමුතු විදියට ෆෝස් වෙන එක කරන්නේ. හරි? දැන් අලුත්ම හොයාගන්න විද්‍යාඥයෝ හෝමෝ සේපියන්ස් සේපියන්ස් මානව වර්ගයෝ කියන අපි ඇවිල්ලා තියෙන වෙන පිටසක්වල ග්‍රහ ලෝකකින් කියලානේ කියන්නේ. හෝමෝ සේපියන්ස් තමයි පෘථිවිය පරිණාම වුණා කියලා කියන්නේ. දැන් පරිණාමවාදී චාල්ස් ඩාවින්ගේ ප්‍රතික්ෂේප කරනවා නූතන විද්‍යාඥයෝ. ඒක සිලබස් එකට තාම නෑ ඇවිල්ලා පරණ එක තමයි උගන්වන්නේ. දැන් ඒක සාපේක්ෂතාවාදය චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය මේවා එයා ගල්පගෝස්තු පත්වලට ගිහිල්ලා හොපු කොටසක් නෙවෙයි එයා ඉදිරිපත් කළේ ඒකනේ ඔය විද්‍යාඥයෝ පිළිගත්තනේ. නමුත් හෝමෝ සේපියන්ස් මානවයෝ මෙහෙ පෘථිවියේ පරිණාමය වුන්නේ නැහැ කියලා කියන්නේ බර වැඩි ඕගොල්ලන්ට. ඒ නිසා ඒතනින් නතර කරන්න. කොහොම හරි අපි කම්පියුටර් ඒරා එකේ ඉන්නේ. කම්පියුටර් යුගයේ ඉන්නකොට අපිට කම්පියුටර් යුගය ගත්තට පස්සේ මේක මානවයන්ගේ දියුණුම යුගයක් කියලා අපිට හඳුන්වන්න බෑ. ඉස්සරහට දියුණු වේවි තව. මානවය තව එන්නේ නැගෙන් පොඩි වෙනවා. බුද්ධිය වර්ධනය වෙනවා. කෑම කන ප්‍රමාණය අඩු වෙනවා. වැඩි වෙනවා. එහෙම වෙන්නේ. හරි. ඒගොල්ලෝ කෑම කන්න ලොකුවට දඟලන්නේ නැතුව ටැබ්ලට් එකක් ගන්න පුළුවන්. අද ඒක හොයාගෙන තියෙනවා. ඒ නිසා ලොකුවට එහෙම නැතුව වෙන අමුතු යුගයක් එන්නත් පුළුවන් ඉස්සරහට. දැනටම ටික ගාගෙන එන ටයිප් එකක් තියෙනවා. it consists land. එතකොට මේක consists කියන වචනේ කරගන්න consists කියලා කියන්නේ දැන් අපි කියනවා ශ්‍රී ලංකා team consists of 11 නෙවෙයි 13 නේ. සාමාන්‍යයෙන් ක්‍රිකට් කණ්ඩායම 13 දෙනෙක් ඉන්නු නේද? 11ක් ප්ලේ කරාට 13ක් මම දන්න තරමේ හරි නේද? consists කියන්නේ අඩංගු වෙනවා. මොනවද අඩංගු වෙන්නේ? land කියන්නේ නිකන් ගොඩ බින්නේ. අපි අඩිය තියන්නේ පය තියන්නේ භූමිය. ඒක ඇතුළේ තියෙන water කියන්නේ සමස්ත පෘථිවි තලයේම තියෙනවා. ඒක කරකැවෙනවා. එකම දෙයක් කරකැවිලා ඒ වතුර ටික තියෙන ජල සත්‍යයක් තියෙනවා. ඉතින් එයා හිතන්න අපි ඉන්නේ මේ බෝලයක් ඇතුලේ ගුරුත්වාකර්ෂණයෙන් ඒ බෝලය අල්ලගෙන ඉන්නවා. ඒක ඇතුලේ වතුර තියෙනවා, ඔක්සිජන් තියෙනවා, අපිට ඉන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. පුංචි පරිසරයන්නේ අපි නිකන් මාළු ටැංකියක් ගැන හිතන්න. වතුර තියෙනවා, එයාට ඔක්සිජන් අපි දානවා, කෑම දානවා. වෙලාවකට බලන් ගියාම අපි ජීවත් වෙන්නේ ඒ වගේ. මාළුවට නම් අවුලක් නැහැ. නමුත් අපි ඒ අතරතුරෙන් අපි දන්නේ මාළුවගේ මනසට ගිහිල්ලා මාළුවෙක් වෙලා බලන්න ඕන. මාළුව සමහරට එයා හොඳට ඉන්න මැති එයාට වතුර ටිකක් තිබුණාම එයා ඉතින් එච්චරයිනේ ඒ වතුරෙන් ජීවත් වෙන එක නේ එයා කරන්නේ. එයා මොකද ලොකු ඇලකට දැම්ම කියලා ඉස්කෝලේ යන්නේ නැහනේ. ඉස්කෝලේ ගිහිල්ලා කසාද බඳින්නේ නැහනේ. අපි අර මාළු ගැන හිතන ටයිප් එක ඒ අපිට හිතන කොටසනේ. මාළුවා එහෙම හිතන්නේ නැහනේ. මාළුවා හරි සතුටින් ඉන්න වෙන්න පුළුවන්. නිකන් අනුමාන කරනවා. හරිද? එක පැත්තකින්. එතකොට අපි ඉන්නෙත් නිකන් ඒ වගේනේ. ඔක්සිජන් තියෙනවා. ඔක්සිජන් තියෙන නිසා අපි ජීවත් වෙනවා. එතකොට අපිට වැඩ කොටසක් තියෙනවා ආහාර හොයා ගන්න.
දැන් මාළුව කරන්නේ පීනනවා කෑම දානකම් බලන් ඉන්නවා එයා සමහර ඒ මාළුවගේ මාළුවට වෙනස් වෙනවා දැන් මුහුදු සිංහෙක් ගත්තොත් එයා වැඩ දානවා එයා සෙල්ෆි ගහන්න එනවා එයා මිනිස්සුන්ට හරි සතුටක් දෙනවා එයා ටිකක් තේරෙනවා ඉතින් එයා කරන්නේ අන්තිමට කෑම තමයි බල්ලෙක් තමන්ගේ රාජකාරිය කරන්නේ නැට්ට වනන්නේ hina වෙන්නේ ඇඟේ නගින්නේ එයාට සලකන්න ඕනේ එයාට ආදරය කරන්න ඕනේ එයාට කෑම ටිකක් දෙන්න ඕනේ එයාට ඉන්න දෙන්න ඕනේ එච්චරයි බලාපොරොත්තු අන්තිමට ගියන් ඔක්කොම එතෙන්ට තමයි එන්නේ අර ඉතින් අපේ ජීවිතයේ සමානලට අර වහපු මේවක වගේ තමයි ටැංකිය වගේ තමයි එකට එකතු කරලා කියලා බලන්නේ තමයි වෙනසක් නැහැ හරි හැබැයි මාළුව විසින් මාළුව මොකක්ද අර මාළුව නැහින්නේ කටින්ද කියනෝනේ මාළුව නැහින්නේ කටින්ද කියනෝනේ අතර මාළුවෙක්ගේ විනාශයට කටනේ හේතු වෙන්නේ හරි ඒ වගේ මිනිසාගේ විනාශය මිනිසා විසින්ම සකස ගන්නවා our environment is our asset කියන්නේ අපේ වස්තුව අපේ පරිසරය තමයි අපේ වස්තුව ඉතින් මෙහෙමයි අර සියටල් කියන රතින්දු යන නායකයා කිව්වා වගේ අපි ඇවිල්ලා මේකේ නූල් පොටක් විතරයි පොඩි මේක සබහාදාමේ නිර්මාණයක් එතකොට පම්පෝරි ගන්න අපිට අයිතියක් නැහැ අපි නිර්මාණය කරලා තියෙන මේ පරිසරයේ තුල ඉන්න කොටසක් අපි part of the environment we are part of the environment අපි පරිසරයේ කොටසක් ඒක මතක තියාගන්න හරි වස්තුව කිව්වේ අපේ තියෙන දේපල ඉඩකඩම මේකට කියනවා තමයි මොකද මේකට කියන්නේ සම්පත් කිව්වේ සම්පත් අයියා නෙවෙයි ඔයාලට සම්පත් අයියා මතක් වෙන්න පුළුවන් සම්පත් කිව්වා සම්පත් වත්කම් වටින දේවල් හරිනේ අන්න හරි වත්කම් වස්තුව සම්පත් මෙන්න මේ වගේ ඇසට් එක ඔව් වත්කම් දෙයාපෝ මේ වචන ගන්න අඩුම කෝ බලන්න දෙයාපෝවත් දැනන් හිටියේ නැති අය කෝ බලන්න දැනගෙන හිටපු අය කෝ බලන්න දෙයාපෝවත් දන්නේ නැත්නම් අද ඉගෙන ගන්න වෙන මොකුත් කරන්න එපා දන්නේ නැතෝ ඒ කියලා බෙලවල දාගන්න ඒව කරන්න එන්න ෆෝන් සූසයිඩ් කරගන්න එපා හරිද එම නිසා අන්න හරි එම නිසා අර චීන ප්‍රස්ථාපිරුලක් තියෙන්නේ ප්‍රස්ථාපිරුලක් නෙවෙයි සෝරි චීන අර ප්‍රෝවර්බ් එක මොකද්ද මේ කියමනක් තියෙනවා ඔබට ගසක් සිටවීමට අවශ්‍ය නම් එක්ක මීට අවුරුදු 20කට කලින් හිටවන්න නැත්නම් ඔප්ෂන් එකක් තියෙනවා කරලා නැත්තම් දැන් හිටවන්න පුළුවන් ඒක තමයි විශේෂත්වය ඔය කියන්නේ සාමාන්‍ය මානවයට තියෙන ලොකු chance එකක් තියෙන මොකක්ද දන්නවද වෙන සත්‍යයකට නැති chance එකක් තියෙනවා ඔව් හරි වත්කම් සම්පත් වටිනා දේපල සුජානී වල කියනවා දෙයාපෝ කියන්නේ එම නිසා human being ලට නැත්නම් මානව වර්ගයට homo sapiens කියන මානව වර්ගයට තියෙන ලොකු විශේෂත්වය මොකක්ද දන්නවද ක්ෂණිකව change වෙන්න පුළුවන් දැන් අපි හිතමු කියන්නේ මනස වර්ධනය වෙච්ච නැති ජීවියෙක් ඉන්නවා කියලා homo sapiens ලා වර්ගයට අයිති කොහොම ජීවියෙක්ද කියන්නකෝ අධ්‍යාපනයක් නැති හරිද තුන්වෙල කාල මේකේ මුකුත් නැහැ නූග ඉගෙනගෙන නැහැ ලෝකයක් දන්නේ නැහැ සාමාන්‍යයෙන් මෙයාතුයි සාමාන්‍ය ඉන්න සතෙකු අතර වෙනසක් නැහැ අර මෙයාට අර දැකලා පුරුදු වෙලා තියෙන නිසා මේ දැන් ওই ගෝත්‍රිකයෝ සමහර ඉන්නේ හැබැයි ස්වභාවිකයි සත්ත්ව කොටසකට අයිති වෙනවා අපිත් මෙතන තමයි ඉන්නේ අපිත් ඉන්නේ මෙන්න මෙතනට අයිති වෙන්නේ
මේ ඉන්න ගමන් පොරවක් කරන් ගස් ටික කපනවා. හරි. ඉන්න ගමන් තමන්ගේ ගෙදර පොල් ගහින් පොල් ගෙඩියක් කැඩුවා කියලා ඇල්ලපු ගෙදර කාට කියලා කැත්තෙන් ගහලා කපලා දානවා. අර උසස් මානසික මේ එකක් නැහැ. නේද? අමුතු මේකට අපි කියන නොදියුණු මානව වර්ගය. නොදියුණු මානව වර්ගය තමයි ඉන්නේ දැන් විශේෂයෙන්ම ආසියාතික රටවල් මිනිස්සු. ඉතින් ඒකෙන් බිහි වෙන දේශපාලඥයෝ මේ ඔක්කොම මෙතෙන්ට අයිති වෙනවා. හරි. therefore එම නිසා we should not lose the beauty. බලන්න හරිය මම වචනේ කියලා දෙන්නේ. We should not lose. අපි නැති කරගන්න හොඳ නැහැ. අපි අත්තර ගන්න හොඳ නැහැ. අපි නැති කරගන්න හොඳ නැහැ. We should not lose the beauty of our environment by polluting it. මේ බලන්න. මොකද්ද beauty කියන්නේ? අහලා තියෙන beauty salon තියෙනනේ. අපි ගෑල්ලමට ආදරයට කියන my beauty කියලා. beauty කියන්නේ noun එක. beautiful කියන්නේ adjective එක. beautify කියන්නේ verb එක. beautifully කියන්නේ adverb එක. beautify කියන්නේ verb එක. ලස්සන කරනවා සරසනවා. beautiful කියන්නේ adjective එක. ලස්සනයි. හරි නේද? එතකොට මොකද beauty කියන්නේ? beauty of our environment කියන්නේ දූෂණය කිරීමෙන් පරිසරයේ ලස්සන සුන්දරත්වය. beauty කියන්නේ noun එක. ලස්සන පරිසරයේ ලස්සන නැති කරගන්න එපා. we should not lose. අපි lose කියන්නේ පරදිනවා සහ නැති කරගන්නවා. අපි කියන don't lose money. සල්ලි නැති කරගන්න එපා. don't lose your pocket. don't lose your wallet. වගේ wallet එක නැති කරගන්න එපා. don't lose your girlfriend. don't lose your boyfriend. නැති කරගන්න එපා. we should not lose the beauty. should not කියන්නේ අපි යුතු නැහැ. should not කියන්නේ යුතුයි කියන්නේ යුතු නැහැ. අතරම අපි පරිසරයේ ලස්සන පරිසරයේ දූෂණය කළ නැති කරගත යුතු දෙයක් නෙවෙයි. ඒක තියෙන්නේ. දැන් ලෝකේ ජීවත් වෙනකොට බෝරින් නැති කරන්න අපිට දීලා තියෙන දේවල් මොනවද දීලා තියෙන්නේ? ජීවිතේ එපා වෙච්ච මිනිහෙක් ගිහිල්ලා මේ දවස්වල නම් එපා තුන් හිඳ ඇල්ල ළඟින් තිව්. බබර කන්ද දියැල්ල ළඟින් තිව්. දියැල්ලට මෙහෙම කළු කොළ දාලා නෙවෙයි. ඒ සුන්දරත්වයේ විඳින්න පුළුවන් විදිහට අපි තිව්වා. අපි උනක් ගිහලා බලන්න ඉන්ටර්නෙට් එකේ ගාලා ඇස් දෙක පියාගෙන අර වතුර වැටෙන විදිය බලන්න. ඒ කියන්නේ වෝටර් මෙඩිටේෂන් එකක් කරන්න පුළුවන්. ඒ වතුර වැටෙන විදිය ශබ්දය අහන්න. right? සමන් පිච්ච මල් ටිකක් අරගෙන සුවඳ බලන්න. මුකුත් ඕනේ. ඈත කඳුගැට නිල් අහස බලන්න. ඈත කඳුවල ඈතට පේන කඳුගැටි වල තියෙන නිල් පාටට අහස් තලයත් එක්ක වටේ බලන්න. කොච්චර සුන්දරද කියලා. ඒකනේ ඒබ්‍රහම් ලින්කන් කියන්නේ පුතාට ඒව උගන්වන්නේ කියලා. හරි. මම අර ඒක කරන්න ගියේ නෑ. මොකද ඒක කරන්න ගියේ නෑ. මම ඒක දවසක් කළා ළමෙක් මගෙන් ඇහුවා. දැන් ඒ පුතා කොහෙද ඉන්නේ කියලා. ඉතින් මටත් කට උත්තර නෑ. මටත් ඒක එච්චර බලන්න බැරි වුණා. දැන් මුල් ගුරුතුමාට ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවේ හිටපු ජනාධිපතිතුමා එයාගේ අල්පමාට අයගෙන නැත්නම් මුල් ගුරුතුමාට ලියන ඕනේ ළමයාගේ මොන්ඩිසෝරි නැත්නම් අපි කියන්නේ මුල් ගුරුතුමා ඉන්න ඕනේ මොන්ඩිසෝරි ටීචර්ට එයා ලියන ලියුම. ඒකේ තියෙන්නේ මගේ පුතාට උගන්වන්න ගංගා ඇලදොලවල නිල් කඳු වැටිවල තියෙන සුන්දරත්වය නානා අභිරමණීයත්වය මනහර භාවය උගන්වන්න කියලා තියෙනවා. ඉතින් මේක ගොඩාක් දේවල් තියෙනවා.
එකපාරටම ඇහුවා ඒ පුතා දැන් මොන වගේ පුතෙක් වෙලාද කොහොමද ඒ පුතා කොහෙද ඒ පුතා ඉන්නේ කියලා ඇහුවා ඒ නිසා ඉබ්‍රහීම් ලින්කන්ගේ පුතා තාම හොයාගන්න බැරි වුණා අපි ඒකත් කරන්න ඕනේ ඉස්සරහට ඒක ලස්සන ලියුමක් අපි වචනයෙන් ගොඩක් ගන්න තියෙන මුළු ගුරුතුමාට ඒබ්‍රහම් ලින්කන් ලියලා තියෙනවා ජනාධිපතිවරයා ඉන්නකොට තමන්ගේ පුතාට උගන්වන විදිහ හරි වැදගත් ලිපියක් ඒ වගේම පරිසරය ගැන හොඳම කෙනා තමයි සියටල් රතු ඉන්දියානු නායකයා කියලා තියෙන ප්‍රකාශනය හරියට වටිනවා we should deal with our environment like our mother අපි ගනුදෙනු කරන්න ඕන අම්මා වගේ පරිසරය එහෙනම් පුළුවන්ද කරන්න මන්නම් කියන අම්මා වගේ නෙවෙයි අපි හැමෝටම පිළිගත්තත් නොගත්තත් අපි හැමෝගෙම අම්මා තමයි නේචර් එක දැන් අපේ අම්මා ඉන්නෝනේ අපේ අම්මත් යන්නේ මෙතෙන්ට තමයි අපේ අම්මා හැදුවෙත් නේචර් එකේ එතකොට නේචර් එකෙන් අපිට හදලා දීලා ඔයාගේ අම්මා මෙයා ඔයාගේ තාත්තා මෙයා එතකොට මේක යන විදියට හදලා ඒ ඔක්කොම by nature අපිට පුළුවන් ඒ nature එක වෙනස් කරන්න ඔක්කොම ස්වභාව ධර්මය යන්න හරි ඒක තමයි කියන්නේ ස්වභා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ කියලා හරි ඩීල් කියන්නේ ගනුදෙනු කරනවා අපි කියන්නේ ඩීල් එකක් දානවා කියලා ඩීල් එකත් එක්ක විත් එක යන එක ප්‍රොපොසිෂන් මම අද හෙට උදේ කරනවා we should deal with our environment like our mother අපි අම්මා එක්ක වගේ තමයි ඩීල් එක දාන්න ඕනේ පරිසරෙත් එක්ක මොකද මේ අමාරුයිද බලන්න පොඩි පොඩි වචන තියෙන අර ලොකු ඡේදයක් දැක්කම අමාරුයි දැන් මේම කරනකොට අමාරුවක් දැන් විදියක් නැහැ කො බලන්න අමාරු කට්ටිය අමාරු අපෝසර් එපා වෙලා තියෙන මම දැන් මේක අත්හැරලා දානවා ඩිග්‍රියත් අත්තරින් ඉන්නේ එහෙම ඉන්නවද කවුරු හරි එහෙම ඉන්නවද we should deal with our environment like our mother ඔන්න මම ලියා ගන්න ස්පේස් එක තියලා වමනා දේවල් කරන්න ස්පේස් එක තියලා හිතන්න කාලේ දීලා ඔක්කොමත් එක්ක කරන්නේ පට ගාලා ලියාගෙන යන්න පුළුවන් කරගෙන යන්න පුළුවන් නමුත් ඒවත් එහෙම කරන්නේ නෑ මම because මොකද කිව්වොත් our earth also support us and shelter us support මොකද සපෝට් කරනවා කියන්නේ සපෝට් නෙවෙයි සපෝට් මොකද සර් එකඟතාවයට ඩීල් කියනවා නේද ඔව් එකඟතාවයට කියන්න පුළුවන් මට මතකයි පහුගිය දවස්වල රජයේ මිනිස්සුන්ට සමහර කිව්වා ඩීල් 10 කිව්වා ඩීල් සේන කිව්වා ඩීල් අමරපාර කිව්වා ඩීල් රූප පන්දු කිව්වා දැන් එක එක දේවල් කිව්වා ඩීල් කියන ගනුදෙනුවක් කරනවා ඩීල් එකක් දාන්න ඩීල් විත් එක ගන්න earth කියන්නේ පෘථුවිය කියන්නේ අපේ මේ තියෙන භූමිය පෘථුවිය දැන් මේ වගේ දහස් ගණනක් තියෙනවා කියන්නේ අද හොයාගන්න තියෙනවා දැන් පහුගිය දවස්වල ඡායාරූපයක් අරන් තිබුණා විශ්වය මේ වගේ එහෙම තියෙන විශ්වයේ ජියෝසෙන්ට්‍රික් තියරිය සූර්යා කේන්ද්‍රවාදය නිකල කොපර්නිකස් වගේ දාර්ශනිකයෝ කිව්වේ මේ සූර්යා නම් එතකොට මේකේ ආශ්‍රයෙන් තව තියෙන ගොඩාක් දේවල් සූර්යා මැද්දේ ඉන්නවා කියලා හිතන්න ඡායාරූපයක් කරන් තිබුණා අර ඇමරිකාවෙන් යවුවා ඊට යානයක් හරි ඒකේ ඒ කියන්නේ සෝලර් ප්‍රොබ් එකේ පාක සෝලර් ප්‍රොබ් කියන ඇමරිකාවේ යවපු යානෙන් අරන් තිබුණ පෘථිවියේ පේන විදිය මෙන්න මෙහෙමයි ඒ කියන්නේ අපි මේ ඉන්න පෘථිවිය මෙන්න මෙහෙම පේන්නේ මෙන්න. ඔයාලට පේන්නද?
පේන්නේ නැති නිසා මම ලොකුවට ගන්න. මේ වගේ තිතක්. මේ තිතේ තමයි අපි ඉන්නේ මේ මෙන්න මේ ටික. මේ තියෙන මේ තිත. දැන් මේක ඇතුළේ තමයි ඇමරිකාව තියෙන්නේ, ලංකාව තියෙන්නේ, එංගලන්තේ තියෙන්නේ. මෙන්න මේ පරිසර පද්ධතිය තමයි අපිට දීලා තියෙන්නේ මෙතන. දීලා ඒකෙන් අපිට ජීවත් වෙන්න. එහෙනම් අපි මේකේ කොටසක්. මේකට පස් වෙලා යන කොටස. හරි. දැන් එතකොට හිතා ගන්න පුළුවන් නේද මේක ඇතුළට වෙලා පිස්සුවක් නෙවෙයි නටන්නේ කියලා. විකාරයක් නේ. එකද? විකාරයක් තනික. Because our earth also support us. අපේ පෘථිවිය අපිට සපෝට් කරනවා, භූමිය සපෝට් කරනවා. And shelter us. අපිව ආරක්ෂා කරනවා. ඉතින් කන්න බොන්න හුස්ම ගන්න වතුර ටික ඔය මේ සුන්දරත්වය විඳින්න ලස්සන සියල්ලම අපිට දෙන්න තියෙන ස්වභාවය. right ආරක්ෂාවක් දීලා, ගස්කොලන් දීලා, ගෙවල් හදා ගන්න chance එක දීලා. ඒ ඔක්කොම අපිට දීලා. If the climate gets polluted, then it will not be possible for us to live. Right? Climate එක දූෂණය වෙනවා නම් then ඊට පස්සේ it will not be possible. අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ ජීවත් වෙන්න. හැබැයි if the climate gets polluted, climate එක විනාශ වෙනවා නම් climate එක අපිට නැත්තම් වැස්ස නැත්තම් අවුව නැත්තම් වාතය නැත්තම් තුනක නැත්තම් අර මද පමන නැත්තම් අපිට එහෙම ජීවත් වෙන්න බෑ. අපි අතරම ජීවිතේ පාවෙලා බලන්න සුලක වේගෙන් ස්පීඩ් ඇවිල්ලා අපිව ගහගෙන යනවා. ඒ වගේම අපි දාඩිය දාපු වෙලාවට මද සුලඟක් බලාපොරොත්තු වෙලා මාර ඇලර්ට් එකක ඉන්නවා. ෆෑන් එක දානවා. කූල් එකක් ගන්නවා. කූල් එකට අපි හරි කැමතියි. ඊට පස්සේ හෙන්න ගහන්න වගේ වහිනවා එකපාරටම. මද වැස්සක් එනවා. ලස්සන චුට්ටි වැස්සක් එනවා. හෙන්න ගහලා වගේ ධාරානිපාත වැස්ස ඇවිල්ලා නාය ගිහිල්ලා භූමිකම්ප ඇතිලා ගෙවල් මේ වෙලා වහලවල් කැටිලා මිනිස්සුන් මැරිලා එකපාරට වෙනවා. මේ ඔක්කොම එතන තියෙනවා. If the climate gets polluted, then it will not be possible. Possible කියන්නේ විය නොහැකි කියන එක. Possible කියන්නේ වෙන්න පුළුවන්. Not කියන්නේ විය නොහැකි කියලා අපි එතන දානවා not be possible. ඒ කියන්නේ අපි ජීවත් වෙන්න හැකියාවක් නැහැ කියන එක කියන්නේ එහෙමනේ. මම හිතන අපේ නම් විනාඩි 5න් 5ට කිලෝමීටරෙන් කිලෝමීටරයට ක්ලයිමේට් එක වෙදේ එක වෙනස් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම නුවරඑළියේ ඉඳන් කොළඹ ආවොත් අපිට ඒ දවසේ පුරාවට ඒ පැය කීපේ හිතා ගන්න පුළුවන් මොන තරම් ක්ලයිමේට් චේන්ජ් එකක් වෙනවද. අපි උදේ පාන්දර උදේ 5ට විතර නගින්න ඕන නුවරඑළිය. එහෙන් පිටත් වෙලා කොළඹ වලට එන්න. නැත්නම් කොළඹ ඉඳන් අපි නුවරඑළියට යන්න. දෙකම එකයි. මොන තරම් ක්ලයිමේට් චේන්ජ් එකක් වෙනවද? හරි. ඒ කියන්නේ කියන්න දෙයක් නැහැ. The various types of pollution are water. මෙන්න බලන්නකෝ. various කියන adjective එක. various කියන්නේ විවිධ. adjective එක ගන්න. The various types of pollution are water pollution. මොනවද pollution වර්ග? water pollution. වතුර දූෂණය කරනවා. විශේෂයෙන් මේ කැලණි ගඟ වගේ මේ ප්‍රදේශවල වතුර සම්පූර්ණයෙන්ම දූෂණය වෙලා නැති බංගස්ථාන වෙලා තියෙනවා. noise pollution. මොකද noise pollution කියන්නේ? මොකද ශබ්ද දූෂණය කියන්නේ? ඒ කියන්නේ ගෙදර ටීවී එකේම දාන්න එපා කියලාද? ගෙදර ටීවී එක දාන්න එපා ඒ වගේමද? නෑ. අර පන්සල් වල, පල්ලි වල, කෝවිල් වල දිවා රෑ දාන්නේ. ඒ කියන්නේ පන්සලේ අභිද්‍යයට හිතනොත් රෑ 12ට දාන්න ඕනේ කියලා ස්පීකර් දානවා. දානවා කවි බණක් දානවා. එකමාරට විතර කවි බණක් දානවා. උට පිස්සු. ඊට පස්සේ උදේ 5ට විතර නැගිටලා
ගීතිකාවත් එක්ක යාතිකාවක් කරනවා. මේ නිදාගෙන ඉන්න මිනිස්සුන්ට. හරි? ඕ ජල දූෂණය, ශබ්ද දූෂණය. ඊට පස්සේ කවි දානය. නේද? ඒක තේරෙන්නේ නැහැ. දැන් මේ වගේ දෙයක් කිව්වට තේරෙන්නේ නැහැ. දැඩි උග්‍ර බක්තිවාදීව ආගමික මිනිසුන්ට මේක කිව්වන් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ ඉතින් හත්තිලව්වේ ඔය ගෙදර කැසට් එකක් තියෙනවා නම් ඉන්ටර්නෙට් තියෙනවා නම් අද ටීවී එක තියෙනවා නම් පිරිත් අහන්න ඕන එක පිරිත් අහනවා. මේ මුළු ගමටම රටටම මේක දීගෙන විනාශ කරගෙන දැන් අපි ඔන්ලයින් පන්තියක් කරන මෙතන දැන් අරහෙන් දාන බුදුනේ කියලා අර මාස්ටර් කියන සින්දුව දාන. හිතන්නකෝ බුදුනේ නෙවෙයි මොන දේ කිව්වත් ඒ ටයිම් එකට වැඩක් නෑ අපිට. අපේ රස්සාවන්නේ අපි කරන්නේ. එතකොට ඒක ඇවිල්ලා මිනිස් අපදූෂණය කියන්නේ මහ විශාල පාරිසරික ප්‍රශ්නයක් ලංකාවේ තියෙන. කතා කරලා විසඳන්න බැරි කිසිම දෙයක් තේරුම් ගන්න නැති නුංගත් අර මෝඩ ආගමික සංස්ථාව තියෙනවනේ. ඒක තමයි කොහොමද මේ රට විනාශ වෙලා තියෙන්නේ. ඒකත් එක කියන්නේ ඒගොල්ලෝ හිතනවා පූසාරලා හිතනවා දෙවියෝ වඩිනවා කියලා. ඒක මහා විශාල භක්තියක් වෙනවා කියලා. ඒගොල්ලෝ යාතිකාව ඇහුවා. පන්සලෙත් එහෙම හිතන්නේ. පල්ලියෙත් එහෙම හිතන්නේ. ඒගොල්ලෝ හිතන මුළු ගමටම දුන්නහම දෙවියෝම් වඩිනවා බුදුන් වඩිනවා මාර පට්ට සුපිරි කියලා හිතනවා. නෑ මිනිස්සු ගොඩක් අපහසුතාවයෙන්. අර ආගමික එක වැඩි නිසා මිනිස්සු මුකුත් කියන්නේ. රිසර්ච් එකක් කරලා බැලුවොත් මිනිස්සුන්ට අප්‍රියයි. හරි. අපි සාමාන්‍ය 20ක් විතර අරන් බැලුවොත් ඔයා කැමතිද පිරිත් දානවට? ඔයා කැමතිද ගීතිකා දානවට හවසට? නෑ. කැමතිද අර පරණ මේ 1920 වගේ පිරිත් ආච්චියම් වලට වගේ හොඳයි. තේරුම දන්නෙත් නැහැ. ඔහේ නිකන් බුදිය ගන්න මේ ඒක තේරුමක් දැනගෙන කියන જાතියක් නෙවෙයිනේ. එහෙම නැති තේරුමක් ඇතුව වැඩ කරා නම් මෙච්චර අවුරුදු 70 හිඟන රටක් වෙනවද? නැහැ. ඉතින් ඒක නිසා ජල දූෂණය, ශබ්ද දූෂණය, වායු දූෂණය ප්‍රධානම දෙයක් තමයි මෙන්න මේ noise pollution කියන්නේ. බලන්න මේ ගොඩක් සමහර තැන්වල මේ සමහර හොඳට ප්‍රසිද්ධ තැන්වල ඒව දාන්නේ. ඒක කවදාවත් තමන්ගේ ආගමික ස්ථානයේ ප්‍රොමෝට් වෙන එකක් නෙවෙයි ස්පීකර් දැමීම. ප්‍රොමෝට් වෙන එකක් නෙවෙයි. ගොඩක් අය against කටයුතු කරන එකක් තමයි ඒක. විරුද්ධ වෙන එක. හරි. ඊට පස්සේ ඒගොල්ලෝ එකගෙන කාට ගැට්ට නැති කරගෙන අරගොල්ලෝ කියනවා අනේ මේ බෞකාරයෝ අහන්න කැමති නැහැ කියලා. මේ කට්ටිය ඒගොල්ලොන්ට බන්න. දෙකම එකයි. මුකුත් වෙනසක් නැහැ. දෙපැත්තම මෝඩයි. ඉතින් ඒක අන්තිමට දා තියෙන ප්‍රශ්නයක් නිර්මාණය වෙච්ච එක විතරයි. සමාජ ගැටලුවක් නිර්මාණය කළ ආගමික සංස්ථාව. ලොකු වදයක් මිනිස්සුන්ට. වාහනවල යන ගොඩක් දෙනෙක් ෆෝන් එක උඩ ගමන් කරන්නේ. අනිවාර්යයෙන්. දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක් ගත්තොත් ඒ වගේ දැන් ඔය අපේ රටවල තියෙන බස් වල ඕන් ළමයි අලිය එලවන්න හදපුවනේ. ඝන කැලෑවල අලිය එලවන්න හදපු ෆෝන්. හිතන්නකෝ යනකොට මොන තරම් කිසිම තේරුමක් නැතිව මේ වාහන මේ 75000ක් විතර ඉස්සරහ තියෙනවා යන්න බෑ පිටිපස්සේ ෆෝන් එක ගහගෙන ඌ ඉන්නවා. ඉතින් ඌට බෑලා ෆෝන් එක ගහන්න අපි උදව් කරන්නත් ඕන. ඔයා ෆෝන් එක ගහන්න අවුලක් නැහැ. ඌට තේරුමක් ෆෝන් එකක් භාවිතා කරන්නේ මොනවා හරි ලොකු කරදරයක් වෙච්ච දාවට තමයි වෙන දීරු රටවල භාවිතා. ඒ අර ගෝත්‍රික මිනිස්සු ඉන්නකොට ගෝත්‍රික මිනිස්සු නිතරම කරන්නේ මෙහෙම යන ගම මෙහෙම ගහනවා ෆෝන් එක. ඒක සද්ද එන ආතල් එකේ හැම මගුලටම ගහනවා. යාළුවෙක් දැක්කක් ගහනවා, මල ගෙදරක් වුණත් ගහනවා, වෙඩින් එකටත් මෙහෙම ගහගෙන යනවා, කෑම කඩයක් දැක්කත් මෙහෙම ගහන් යනවා, ගෑල් ළමෙක් දැක්කත් ගහගෙන යනවා. දැන් හරි සතුටට ගහනවා, කික් එකට ගහනවා, බිව්වාම ගහනවා. හරි ඕන එකක් ගහගෙන යනවා. right? Land pollution, air pollution, මොකද මේ the contaminants of environment are called pollution. අන්න ඒ ටික ඔක්කොම එකට එකතු කරාම in the contaminants of environment are called pollution. ඒකට කියනවා පාරිසරික දූෂණය කියලා. හරි? පාරිසරික දූෂණය කියලා. ඒ කියන්නේ අඩංගු වෙනවා කියලා නේ දැන් කන්ටේනර් එක දන්නවනේ කන්ටේනර්
දේවල් අඩංගු කරනවනේ. මොකද මේක සිංහල මීනින් එක? contaminate. contaminant කියන්නේ මොකක්ද සිංහල මීනින් එක? right? මේකට එකක් තමයි කිලිටි කරනවා. හරි? කෙලසනවා. කිලිටි කරනවා, කෙලසනවා, දූෂණය කරනවා, ආපාවනය කරනවා. ඒ වෙනස සිංහල මීනින් අපි දන්නේ නැහැ. contaminated කියලා කියන සංකලනය. හරි? ඒ වගේම මේකේ අර්ථයක් තියෙනවා අපවිත්‍රකරණයටත් කියනවා මිශ්‍රණයටත් කියනවා. The contaminants of environment. මෙන්න මේ වගේ මිශ්‍රණයක් තමයි අපි polluted කියලා කියන්නේ. polluter නේ. හරිනේ? අපි යමු එහෙනම් ඊළඟ ඡේදයට. ඔන්න අපි පළවෙනි ඡේදය ඉවර කරා. අපිට මේක උඩින් පල්ලෙන් සම්පූර්ණ ඉවරයක් කරන්න ඕනේ නැහැ මට. right? ඔකිල්ටි කරනවා, අපවිත්‍ර කරනවා, දූෂණය කරනවා කියන අර්ථ මෙතන තියෙනවා. අපි බලමු මේ ඡේදෙ මොකක්ද කියලා. එතනත් පොඩි වටින අදහසක් කියනවා. Right. The main pollutants come from industries because the factories release harmful and poisonous gases in the atmosphere. අර එකක් කියන්නේ මානවයේ දියුණුවත් එක්ක අපිට තියෙන එකම දේ තමයි හුස්ම ගන්න බැරි එක අන්තිම. මානවයාගේ දියුණුවේ උපරිම තලය තමයි හුස්ම ගන්න. ඇතිනේ තින්නේ. දියුණුවේ එක රිසර්ච් එක. කොහොමද රිසර්ච්? The main pollutants come from industry. ප්‍රධාන දූෂකයෝ එන්නේ ඉන්ඩස්ට්‍රි හරහා. කර්මාන්තශාලා. කාර්මික විප්ලවයක් ඇති වුණානේ. කාර්මික විප්ලවයක් ඇති වුණා. ඉන්ඩස්ට්‍රියල් රිවොලූෂන්. කාර්මික විප්ලවය. ඒ කියන්නේ කර්මාන්තකරණයක් ඇති වුණා. මිනිස්සු එක එක දේවල් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඒකට අපි වැරදි කියලා හරියන්නේ නැහැ. එහෙම හදන්නේ කම්පැනිස් තියෙනවා. හදන්නේ ඉතින් ලෝකෙට පොඩි එදා ඉඳලාදී මෙහෙම අවුලක් තියෙන විනාශය තමයි යන්නේ. ඒක නෝමල් දෙයක්. ඉන්ඩස්ට්‍රියල් රිවොලූෂන් එක කාර්මික විප්ලවය. එහෙම කියලා වාහන හදන්න නැතුව ඉන්න බෑ. කෙමිකල් හදන්න නැතුව ඉන්න බෑ. රසායනික ද්‍රව්‍ය හදන්න නැතුව ඉන්න බෑ. ලෝකෙ දියුණුවත් එක්ක ඒක හොයාගෙන ඉවරයි. The main pollutants come from industrial because the factories release harmful and poisonous gas. Harmful කියන්නේ හානිදායක. තමා මේව ගැඹුරට බැලුවා අක්මාවට හානිදායකයි, වකුගඩුවට හොඳ නැහැ, මොළයට හොඳ නැහැ, බඩට හොඳ නැහැ, පිත්තාශයට හොඳ නැහැ, ගලනාශයට හොඳ නැහැ. Harmful and poisonous gases. විෂ වායු. ගොඩාක් කර්මාන්තශාලාවලින් විෂ සහිත වායු. සමහර වෙලාවට මේකේ ප්‍රතිඵල එන්නේ අවුරුදු ගණනාවක් ගියාට පස්සේ. තැන්පත් වෙලා විනාශයක් කරා යනවා. ඒ නිසා ලෝකේ සුභවාදී පැත්තක් නැහැ ඉතින්. සුභවාදී විදිහට අපිට හිතන්න පුළුවන්. නමුත් කොයි වෙලාවකද ලෝකේ ලොකු අර්බුදයකට යන්න පුළුවන්. ඕසෝන ස්තරයේ සිදුරු වෙනවා. සූර්යාලෝකයේ පතිත ප්‍රමාණය වැඩි වෙනවා. මුහුදු ජල මට්ටම වැඩි වෙනවා. මේ ප්‍රශ්න අපි මෙතන කතා කරන්න පුළුවන්. Because the factories release කියන උදාහරණ harmful and poisonous gas. Poisonous කිව්වේ විෂ සහිත විෂ වායු. right? විෂ කියන එක අරසයන් දෙන්නේ මොකක්ද දෙන්නේ? හරි ඒක ඔයගොල්ලෝ හදාගන්න. gases. Atmosphere කිව්වේ වායු ගෝලෙට මේක දාගන්න. atmosphere කිව්වේ වායු ගෝලෙට. ඔව් අන්න හරි. කාර්මික අපද්‍රව්‍ය. විෂ වායු. industrials. කර්මාන්ත හරහා එන. ඔව් වායු ගෝලය. දැන් සෙව්වන් දිත්තේ වල තියෙනවා. වායු ගෝලය කියලා අපි කියන්නේ නේ. atmosphere. ඒ වචනේ ඉගෙන ගන්න. ඔන්න.
ඇට්මෝස්ෆියර් වායුගෝලයේ තියෙන ප්‍රශ්න. ඊට පස්සේ this is the cause of air pollution. මේක තමයි හේතුව. cause කියන්නේ හේතුව. වායු දූෂණයේ හේතුව මේක. කර්මාන්ත ශාලාවලින් පිටවන දේවල්. හරිනේ. ඒ කියන්නේ විශේෂ දෙයක් කරන්න ඕන. දැන් ඔය කොවිඩ් නිසා පහුගිය කාලේ මුළු පරිසරයම පිරිසුදු වුණා. දැන් ඔයාලට මෙහෙම දෙයක් වුත් ලංකාව වගේ රටකින් පරිසරය දූෂණය කරන ප්‍රමාණය ගොඩක් අඩුයි. ලෝකයට සාපේක්ෂව අපිට සාපේක්ෂව වැඩි. ලෝකයේ වැඩිපුර දූෂණය කරන්නේ ලොකු විශාල දියුණුවක් තියෙන රටවල්. අපි උදාහරණයක් ගන්න ඇමරිකාව වෙන්න පුළුවන්, චීන වෙන්න පුළුවන්, රුසියාව වෙන්න පුළුවන්, ජපාන වෙන්න පුළුවන්. ඒ රටවල් වලින් ලෝක විනාශ කරන ප්‍රමාණය වැඩි. ඇයි ඒ? දියුණුව වැඩි, කර්මාන්ත ශාලා වැඩි, නිකුත් කරන අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි. හැබැයි අන්තිම ලෝකේ යට වෙන්නේ මාලදිවයින, ලංකාව වගේ පුංචි රාජ්‍යයන්. මුහුදු ජල මට්ටම වැඩි වෙනකොට ඒ රටවල් ගිලිලා නැති වෙලා මැතිවංගස්ථාන වෙලා යනවා. දැන් මාලදිවයිනට වෙනම දූපතක් දීලා තියෙන්නේ. ඕස්ට්‍රේලියා මහද්වීපයේ මම හිතන්නේ ඒගොල්ලන්ට මාලදිවයින නිර්මාණය කරන්න දැනට. මොකද මාලදිවයින 2050 වගේ වෙනකොට මම හිතන්නේ නැත්තරම නැති වෙලා යන රාජ්‍යයක් බවට පත්. මුහුදු ජල මට්ටම එන්න වැඩි වෙනවා. ලංකාවේ එදා ලංකාව නෙමෙයි දැන් තියෙන්නේ. The industrial waste කියන්නේ අපද්‍රව්‍ය, කාර්මික අපද්‍රව්‍ය. මේක නේද? කාර්මික අපද්‍රව්‍ය, industrial waste කාර්මික අපද්‍රව්‍ය. හරි? කාර්මික අපද්‍රව්‍ය are also dump කියන්නේ ගොඩ ගන්න. Dump into the water bodies. අර ජල පෝෂක ප්‍රදේශ තියෙනවනේ. වතුර ඇති වෙන්නේ. මේවට කුණු ගොඩ ගන්නවා. හරි? causing water pollution. හේතු වෙනවා ජල දූෂණය කරන්න හේතු වෙනවා. cause කියන්නේ හේතු වෙනවා. The other pollutant responsible for pollution is the smoke from burning greenhouse gases emission like carbon dioxide වගේ දේවල්. මේ බලන්න. The other pollutant responsible වාක්‍යයන් වන pollution is the smoke from burning greenhouses. අනිත් පරිසරයේ දූෂණය කරන දෙයක් තමයි මොකද්ද? pollution is smoke. smoke කියන්නේ දුම්. ඒක අර burning කුච්චල එක දේවල් කුච්චල එනේ වෙන්න පුළුවන්. හයි. greenhouse වලින් එනේම වෙන්න පුළුවන්. emission like carbon dioxide වගේ වායු වාතීන් වෙන්න පුළුවන්. which is high in cities in our country. ඈත උඩ ආකාශයේ තියෙන දේවල්. දැන් උදාහරණයක් ගත්තොත් මෙතන තියෙනවා තෙල් පිරිපහදු මධ්‍යස්ථාන. මොන තරම් අපවිත්‍ර වායුවක්ද අහසට යන්නේ. එතකොට පෘථුවිය වටේ තියෙන වායුගෝලයට මොකද වෙන්නේ? අපිව ආරක්ෂා කරන ඕසෝන් ස්තරයට මොකද වෙන්නේ? ප්‍රශ්න. right? මොකක්ද එමිෂන් කියන්නේ මොකද්ද? එමිෂන් කියන වචනේ මොකද්ද? මට වචන හලලා යන්න බෑ. එමිෂන් සමහර එකපාරට සිංහල වචනේ මට අන්න හරි. විප්‍රේෂණය කරනවා ඒව නම් තේරෙන්නේ නැහැ අපිට. විමෝචනය කරනවා. මෝචනය කරනවා මුදාහරණය. නිකම් මතක තියාගන්න. එමිෂන් කියන්නේ මුදාහරණය. නිකුත් කරනවා. හරි. ඒක සුද්ධ සිංහල වචනේ අපිට භාවිතා කරන්නත් බෑ තේරෙන්නේ නැහැ. මුදාහරණය. green houses වලින් gas ජාති මුදාහරනවා. ඉවරයිනේ පරිසරය සම්පූර්ණයෙන් විනාශ වෙනවනේ. normal දෙයක් ඒක. හරි නේද? carbon dioxide වගේ දේවල් ගස් කරන්නේ ගස් අවශෝෂණය කරන ඔක්සිජන් පිට කරන එකනේ කරන්නේ. හරි. very good. පිට ගන්නවා උදාහරණනවා. මෙතන like කියලා කියන වගේ හොඳේ. carbon dioxide වගේ වාතයන් කියලා කියන්නේ. හරි නේද? right. අපි ඊළඟට මෙහෙම කතාවක් කියනවා. මේ බලන්න.
environmental pollution increases the global warming day by day. මෙන්න මේක හරිය වැදගත්. මේක අනිවාර්යයෙන්ම කියන්න. environmental pollution increases වැඩි කරනවා. මොකද්ද වැඩි කරන්නේ? අර මං කිව්වේ global warming එක මොකද්ද? global කියන්නේ විශ්ව. ඔව් අන්න හරි. හොඳ වචනය. මොකද්ද? ගෝලීය උෂ්ණත්වය. ගෝලීය උෂ්ණත්වය. ඒ කියන්නේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා. ග්ලෝබල් කිව්වේ බෝලෙද? නෑ. ග්ලෝබල් කියන්නේ ජගත්. ජගත් කිව්වේ ජගත් අයියද? ජගත් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ගෝලීය කියලා කියන්නේ මුළු ලෝකෙම උෂ්ණත්වය. අන්න හරි. ගෝලීය උෂ්ණත්වය. ලෝකයේ උෂ්ණත්වය වැඩි වෙනවා. දවසින් දවස day by day increases. ගෝලීකරණයෙන් සමාන පදයක් නේද ජගත් කියන්නේ. ඔව්. ජගත් ගෝලීයකරණය. සමස්ත මුළු ලෝකයේම උෂ්ණත්ව ප්‍රමාණය වැඩි වෙනවා. right? ගෝලීකරණයට සමාන පදයක්. right. නැත්නම් මේක පස්සේ බලන කෙනාට මඤ්ඤන්නේ. ගෝලීය උෂ්ණත්වය global warming එක වැඩි වෙනවා. so මේ කොහොමද එහෙම වැඩි වෙන්නේ? මොකක්ද ඒ සීන් එක? චුට්ටක් කෙටියෙන් කියන්න. දැන් අපි ගත්තොත් ආර්ටික් සහ ඇන්ටාර්ටික් වෘත වලට ගියාම දැන් ලෝකයේ අපි ගත්තොත් එහෙම මෙහෙම ගත්තා. right මේ කොටස තියෙනෝනේ. ඔන්න ඔය සීමාවක් තියෙනවා. ඒ වගේම අපිට නොපෙනෙන මේ මෙහෙම සීමාවක් තියෙනවා. මේ පැත්තේ. නේ? එතකොට මේකේ වටා තව ස්තර කීපයක් තියෙනවා. දැන් මෙහෙම ගියාම O3 තියෙනවා. O3 කිව්වේ ඕසෝන් එක. එතකොට ඕසෝන් එකක් තියෙනවා අපේ පිළිකා එහෙම නැති කරනවා. අපිට ඩිරෙක්ට් සූර්යාලෝකය පර්ජම්බුල කරන ඩිරෙක්ට් අපිට දාන්න X කියලා. මෙයා ආරක්ෂා කරගන්න. පහුගිය දවස්වල ලොකු හිලක් තිබුණා. ඒක ඒ සිදුර නැති වෙලා ගියා කොවිඩ් එකත් එක්ක. ඇයි මෙහි අර කර්මාන්ත ශාලාව වහලා ලෝකෙට නිවාඩුවක් දුන්නනේ. හැබැයි නැවතත් ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. එතකොට මෙහි උෂ්ණත්වය වැඩි වෙනවා එන්නේ. සූර්යාලෝකයේ ඩිරෙක්ට් එනවා මුහුදු වලට වැටෙනවා. එතකොට ග්ලාසියර්ස් මොකද වෙන්නේ? දිය වෙනවා. ග්ලාසියර්ස් දිය වෙන මුහුදු ජල මට්ටම මොකද වෙන්නේ? වැඩි වෙනවා. මුහුදු ජල මට්ටම වැඩි වෙනකොට දැන් මේ වගේ ගත්තොත් එහෙම මේ වගේ රටවල් ලංකාව මාලදිවයින මේ වගේ පුංචි දූපත් රාජ්‍ය මොකද වෙන්නේ? ක්‍රමානුකූලව නැති වෙලා යනවා. හරි? අනිත් එක අපේ වගේ රටවල් වලට පොඩි රටවල් වලට මුදල් නැහැ. හරියට මුහුද සංරක්ෂණය කරන්න බෑ. වැඩපිළිවෙලක්. මේවත් එක්ක ලොකු ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට උෂ්ණත්වය වැඩි වෙන්නේ කොහොමද කියලා අපිට හිතා ගන්න බෑ. මිනිස්සු ගස් කපනවා. උෂ්ණත්වය එන්න වැඩි වෙනවා. වක්‍රාකාරව ගත්තොත් එහෙම ලොකු ප්‍රශ්න දවසින් දවස ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා. හරි නේද? right. අපි normal කියන්නේ දවල් අද අවුවට පිච්චෙන්න එපා කියලා නේ කියන්නේ. අද අවුවෙන් අපි ආරක්ෂා වෙනවා. උදේ අවුව ප්‍රශ්නයක් නෑ. නමුත් අද අවුව පිට එච්චර හොඳ නැහැ. පිළිකා ඇති. ගොඩක් ඔය කිරණ හරහා ලොකු පිළිකා ඇති වෙනවා. දැන් අපි අර ක්ලෝරෝ කාබන් CFC ඉතර පිච් જાතියක් තහනම් කරන්නේ නේද? so the ice in polar region is melting and harmful gases melting කියන්නේ නිකුත් කරනවා harmful gases are also emit කරන උදාහරණ and destroying the whole earth. ඒ සමස්ත ලෝකෙම මොකද කරන්නේ? ice glaciers වලින් මුදා හරිනවා harmful gases එකතු වෙනවා.
also emitting and destroying the whole earth සම්පූර්ණයෙන්ම whole කියන්නේ මුළු ලෝකෙම සම්පූර්ණයෙන්ම මුළු පෘථිවි තලයේම විනාශ කරන්න පුළුවන් අර harmful gas හරහා හරිනේ දැන් ඔයාලා දන්නවද දැන් ඔය කොවිඩ් වගේ බරපතල දේවල් ග්ලාසියස් වල තියෙනවා කියලා කියන්නේ ඒ ඉස්සරහට එන්න පුළුවන් ඉස්සරහට ඒ දිය වෙලා යනකොට මුළු ජල මට්ටම වැඩි වෙනවා වෛරස් සර්ව මේවා වෛරසොලොජි බැක්ටීරියොලොජි ඒ ආශ්‍රයෙන් බලනකොට ඒවා එන්න පුළුවන් ඒ වගේම the animals ඒවා the හරිද the animals our sounds the animals have endangered මොකද්ද endanger කියන්නේ තර්ජනයකට ලක් වෙනවා endanger කියන්නේ තර්ජනයකට ලක් වෙනවා the plants are also dying පැලෑටි මොකද වෙන්නේ මැරෙනවා endanger මොකද endanger කියන්නේ අනතුරට වාචනය තර්ජනයේ ලක් වෙනවා plants කිව්වේ පැලෑටි ගස්කොළ plants are also dying ඒවත් මැරෙනවා උෂ්ණත්වය වැඩි වෙනකොට ඉතින් මේ ක්‍රියාදාමය වෙනවා තර්ජනයේ ලක් වෙනවා උෂ්ණත්වය වැඩි වෙනවා cutting of trees මේ ගස් කපන එක cutting of trees is one of the reason for the environmental pollution පළවෙනි එක තමයි ගස් කපන එක ගස්ෙදි මිනිස්සු විවිධ කපන ගෙදර දොර හදන්න කපනවා විකුණන්න කපනවා ඉතින් ගෙදර තියෙන ගස් ටික කපලා මිනිස්සු ජීවත් වෙනවා හරි ඉතින් අපි ගස් කපන්නම හදනවනේ පොර හදනවා මිල්ල හදනවා කොස් හදනවා අපි ඒවා හදන්නෙම පොඩි කාලේ මේක ලොකුනාම හදලා අපිට විකුණ ගන්න පුළුවන්. හරි? බුරුත, මිල්, කොස්, තේක ගහක් කියන්නේ නැහැ නේ මම මෙච්චර මිලයි කපලා මාව විකුණන්නේ. අපි කරන්නේ ඒවා කපලා විකුණනවා. cutting of trees is one of the reason for environmental pollution. හැබෝට කමන්නේ අපි හිතවන්න ඕනේ ඊට සාපේක්ෂව. එහෙනම් cutting trees කියන්නේ ගස් කපන. ගස් කපන එක ප්‍රධාන දෙයක් පරිසරයේ විනාශ වෙනවා. හරි නේද? So instead of cutting ගස් කපන වෙනුවට මෙන්න මේක ලියාගන්න ගස් කපනව වෙනුවට instead of කියන්නේ වෙනුවට we should plant more and more trees අපි හිතවන්න more and more trees to enhance කියන්නේ වර්ධනය කරනවා develop කරනවා the beauty of the earth මේ පෘථුවියේ ලස්සන enhance කියන වර්ධනය කරන්න ගොඩක් ගස් අපි සිටුවිය යුතුයි කපනවට වඩා instead of කපනවා වෙනුවට අන්න හරි thank you සෙවන්දි instead කියන්නේ වෙනුවට right වෙනුවට enhance can develop කරනවා වර්ධනය කරන මේ වචන ඉගෙන ගන්න enhance අපේ ඔයාගේ knowledge එක enhance කරගන්න වර්ධනය enhance the beauty of the earth දී නෑ එතන earth අපි දී දානවනම් දී කියලා කියනවා the animal the earth right මේවත් ඉගෙන ගන්න හරිද කො බලන්න මේ ටික තේරිච්චයි right එහෙනම් අපි බලමු අවසානට මොකද්ද කියන්නේ කියලා මෙහෙම කතාවක් තියෙනවා it's the responsibility and commitment of every citizen of our country to preserve කියලා කියන්නේ සංරක්ෂණය කරනවා මොකද සංරක්ෂණය කරනවා කියන වචනේ meaning එක සිංහලේ මොකද සංරක්ෂණය කරනවා කියන්නේ it's the responsibility මේ නාම පදයක් ඒක වගකීම ලොකු වගකීමක් තියෙන මොකද වගකීම මොකද්ද and commitment of every citizen දායකත්වයක් commitment එකක් කියන්නේ හැම citizen කෙනෙක්ගේම මනුෂ්‍ය වර්ගයාගේ තියෙන
වගකීම. කොමිට්මන්ට් කියන එකේ සිංහල මීනින් එක මොකද්ද? වගකීමක්. ඒ කියන්නේ නැත්තම් බැඳීමක්. කොමිට්මන්ට් කියන්නේ ඒ වගේ එකක්. බැඳීමක්, වගකීමක් අපි කැප වෙලා ඉන්න ඕන. කොමිට්මන්ට් කියන්නේ කැප වෙලා ඉන්න ඕන අපි දෙයකට. වගකීමක් තියෙනවා අපේ. දැන් අපි නිකන් හිතමු අපි ට්‍රිප් එකක් යනවා. අපි බියර් බීලා එතන කක්ක කරලා චූ දාලා ඒ අවට බෝතල් විසි කරලා බියර් ටින් එක ටිකක් විසි කරලා නේද? ඉතින්ම නාගෙන ඉතින් මේ වගේ එනවා නම් රෙස්පොන්සිබිලිටි එක කමිට්මන්ට් එක සාමාන්‍ය මානවයෙකුට කරන්න පුළුවන් පොඩි දෙයක් තියෙනවා. බත් කාලා පොලිතින් කවර එතනම විසි කරලා නේද? පොලිතින් කවර දෙකක විතර බත් එක දාගෙන යනවා. ඒක ලන්ච් ෂීට් එක උතර තියෙන දෙකම විසි කරලා. Commitment of every citizen of a country to preserve and හැබැයි වෙන රටවල් වල තියෙන ලෝකේ තියෙනවා දියුණු රටවල්. ඒ රටවල් වල මිනිස්සු එහෙම කරන්නේ. මිනිස්සුන්ට පුදුම මැනර්ස් තියෙනවා. සිංගප්පූරු වගේ රටක් අතේ මිනිස්සු කෙලවත් ගහන්නේ බිමට. දෙපාරක් විතර. right? නිව්සීලන්ත, ස්විට්සර්ලන්ත. ඒත් මේ මිනිස්සුන්ගේ තියෙන වැඩ පිළිවෙලක් තියෙනවා. මිනිස්සු හික්මිලා තියෙන උපතින්. බලන්න උදේට පොලිසිය ට්‍රැෆික් පොලිසිය නැත්තම් පාරේ යන්න පුළුවන්ද කියලා? බෑ. හැම කෙනාම එකම වගේම වේගෙන් එකම ස්පීඩ් එකකින් එකම විදිහට පාරේ යන්න හදනවා. කිසි කෙනෙකුට ඉස්සර වෙන්න දෙන්නේ නැහැ. හැමෝම එහෙම හිතන් උදේ වැඩට යනවා නම් රට කොහොමද ඒ of every citizen of a country pursue කියන සංරක්ෂණය කරන. සංරක්ෂණය කරනගේ meaning එක තමයි අපි ප්‍රයෝජනෙට අරගෙන ඉදිරි පරපුරට දෙන එක. හරි? අපි ප්‍රයෝජනෙට අරගෙන ඉදිරි පරපුරට දෙන එක. ඉතින් එහෙම බැලුවොත් එහෙම බලන්න කලාවැව බලන්න පරාක්‍රම සමුද්‍රය. දැන් ඒ වැවිලා සාමාන්‍යයෙන් උතුම කාලයක් තියෙන දේවල් වර්තමානයේට ඉතුරු කරනවා. වර්තමානයට නෙමෙයි ඉතුරු කරන්නේ. වර්තමානයේ අපි භාවිතා කරලා අනාගත ජෙනරේෂන් එකට. දැන් අපි ධාතු සේනික පුතාලා නෙවෙයිනේ. නමුත් අනුරාධපුරේ මිනිස්සු යෝධාල කලාවැව පරාක්‍රම සමුද්‍රය පොළොන්නරුවට ගියා. රජරට ඒ ඒරියා එකට ඔක්කොම ගියත් ඒ වැව් කුකුළු හදපුවා අපි රාජපලපත නෙවෙයි. නමුත් මේ මිනිස්සු ඇවිල්ලා වගා කරනවා. ඒ එක තමයි ඉස්සරහට යන්නේ. ප්‍රසව් දැන් ඒගොල්ලෝ ඒ වැව එතනින් නතර කරේ නෑනේ. ධාතු සේනික රාජ්‍යත්වයෙන් පස්සේ සංවර්ධනය කරලා ඉස්සරහ පරම්පරාවට. ඔව් ප්‍රසව් කියන්නේ ආරක්ෂා කරලා රැකලා ඉදිරි පරපුරට දෙන එක. සිංහල භාෂාවෙන් කියන සංරක්ෂණය කරනවා. ප්‍රසව් and protect ආරක්ෂා කරනවා environment from getting polluted. දූෂණයෙන් වළක්ව ගන්න. පරිසර දූෂණයෙන් වළක්ව ගන්නවා. හැබැයි මේ පරිසරය ගැන හඳුනගත්ත කෙනෙක් කවදාවත් පරිසරයට හානියක් කරන්නේ නැහැ. සාමාන්‍ය පරිසරයට හානි කරමින් කාලයක් ගොඩාක් කල් ජීවත් වෙන්න බෑ. කොහෙන් හරි පොඩි පොයින්ට් එකක් එනවා. අර විශාල නැවක පොඩි සිදුරක් තියෙන වගේ තමයි පරිසරයට හානි කරගෙන යන්නේ. right? ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මෙහෙම කතාවකුත් තියෙනවා. There is another duty also තව duty එකක් තියෙනවා අපිට that we should not dump අන්න මේ ප්‍රධාන දෙයක්. Waste materials in the river of sea water. ලංකාවේ තියෙන බීච් ටික ගිහලා බලන්න කොච්චර ලස්සනද කියලා. හැබැයි හැම එකම සැමන්ටින් තියෙනවා, ප්ලාස්ටික් බෝතල් තියෙනවා, බියර් ටින් තියෙනවා, අරක්කු බෝතල් තියෙනවා, විස්කි තියෙනවා, බ්‍රැන්ඩි තියෙනවා, පැම්පස් තියෙනවා. කොහොම තියෙනවා? කක්ක දාලා පැම්පස් එක BMW එකෙන් මෙහෙම විසි කරන් යනවා. There is another duty so that we should not dump. අපි බෙන්ස් එකකින් යන්නේ. V8 එකකින් යන්නේ. හැබැයි බබාගේ පැම්පස් ටික දාගෙන යනවා. We waste materials in the river or sea water. රජේ වග කියන්න ඕන, පාලකයෝ වග කියන්න ඕන, authority වග කියන්න ඕන.
නිවැරදි විදියට කුණු බැහැර කරන්න සිස්ටම් එකක් රටේ තාම පාලකයෝ වාක්‍යය පාලන තන්ත්‍රයට වක්කීම අපද්‍රව්‍ය ගොඩ ගැසී තැන් තැන්වල ඒ අස්සේ මලමිනි පවා තියෙන ඒ අස්සේ දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි කුණු ගොඩක මලමිනිය දාලා යනවා ලොකු බෑග් එකක් මිනිස්සු මානවයා කුණු ගොඩක් වගේ දාලා right එතෙන්ට ලෝකේ ආවා the waste materials කියන්නේ කුණු අපද්‍රව්‍ය ප්ලාස්ටික් කෑලි වෙන්න පුළුවන් ගෙදර දොරේ පාවිච්චි කරන දේවල් වෙන්න පුළුවන් right පරණ ඇන්ටික් බඩු වෙන්න පුළුවන් ඒ වගේම we should dispose කියන්නේ බැහැර කරනවා මේ වචන ගන්න dispose කියන්නේ බැහැර කරනවා we should dispose them in the effective way අපි ඒවා භාවිතා කරන්න ඕන ඵලදායීතාව විදියට effective කියන්නේ මොකද්ද ඵලදායීතාව වෙන්න එපයි දැන් සමහර රටවල් වල ප්‍රතිචක්‍රීකරණය කියලා එකක් තියෙනවනේ නේද දැන් සමහර රටවල් වලට අපි කුණු දෙනවා ඒ වගේම අපිට සමහර අය කුණු ගේනවා ඔය කුණු නැවුවෙන් පහුගිය කාලේ ඇයි ඒ ඉස්සරහට අපේ රටේ තියෙන කුණු ටික දාලා කාබනික පොර හදන්න පුළුවන් රසායනික නේද කාබනික ටික අපිට හදා ගන්න පුළුවන් එහෙමවත් වැඩ පිළිවෙලක් නැහැ ඒ කුණු ටිකත් අපි රටින් ගේනවා අපේ කුණු ටික මෙහි ගොඩ ගහලා තියෙන ඒ කුණුන් අපි ගේනවා හරි අමුතුනේ හිතා ගන්න බෑ අපිට ඵලදායක ඒ කුණු ටිකෙන්ම පුළුවන් නේ අපිට එහෙම ඒක කරන්න effective way reduce අඩු කරනවා මොකද කරන්න පුළුවන් තරම් අඩු කරනවා reuse කරන්න පුළුවන් අපිට නැවත පරිභෝජනය කරන්න පුළුවන් and recycle policy recycle කියන්නේ ප්‍රතිචක්‍රීකරණ වැඩ පිළිවෙලකට යනවා reuse නැවත භාවිතා කරනවා recycle policy ප්‍රතිචක්‍රීකරණ වැඩ පිළිවෙලක් කරනවා හරිද should be implemented from the household level then it will be more beneficial to us beneficial කියන්නේ ඒක අපිට මාර විදියේ වාසිදායකයි right recycle කියන්නේ ලෝකේ ඕනම දියුණු රටවල් වල තියෙන ප්‍රධාන දෙයක් තමයි කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩ කඩදාසි හරහා වෙනම වැඩක් කරන්න පුළුවන් අලි බෙට්ටෙන් පවා දේවල් කරන්න පුළුවන් right අලි බෙට්ටෙන් පවා වැඩ කරන්න පුළුවන් දැන් ඉම්ප්ලිමන්ට් කියන එකේ මීනින් දෙකක් ක්‍රියාත්මක කරනවා ක්‍රියාවට නම් වනවා ආයුධයට ආම්පන්නයටත් කියනවා should be implemented කියන්නේ අපි recycle policy ක්‍රියාත්මක කරන්න ඕන මේ බලන්න implemented කියන්නේ ක්‍රියාවට නැගිය යුතුයි මේක model of the passive එක should be implemented අපි recycle policy ක්‍රියාත්මක කරන්න should be implemented from the household level ගෘහ මට්ටමේ then it will be more beneficial to us දැන් අපිට පොඩි දෙයක් දීලා තියෙනවා මොකද්ද ඔය විවිධ කතන්දර කියනවා අපි මොකද්ද කියන්නේ පයියස් සංකල්පය කඩදාසි වෙනම දාන්න පොලිතින් වෙනම දාන්න ඉතින් එහෙම කරන්නේ නැහැ රටේ ජනතාව එහෙම කරන්නේ නැහැ එහෙම එකක් හැදිලා නැහැ right එහෙනම් beneficial කියන එක අපිට වාසිදායකයි හරිනේ ගෘහස්ත මට්ටමින් කරගෙන යන්න පුළුවන් ඒක අපිට වාසිදායක හරි නේද එන අද අපි කරේ රචනාව මොකද්ද මෙන්න මේක essay on environmental pollution පාරිසරික දූෂණය පිළිබඳ අපි description එක කරා getting pollution waste කරා කොහොමද impacts බලපෑම් කරා ඒ වගේම control කරන waste මොනවද කියලා අපි කතා කරා මේක නැවත නැවතත් බලන්න තනියම ලියලා මට එවන්න පුළුවන් නම් රචනාව ඒක තමයි වටින්නේ තනියෙන් තමම් රචනාව ලියන්න උත්සාහ කරන්න ඒක ගොඩක් වටිනවා right හැමෝම paper class එකට join වෙන්න ඕනේ preposition නිපාත මම කතා කරනවා right එහෙනම් have a good night everybody thank you very much